පාදුක් කල්බරාව නිමලාරාම සමාධි බෞද්ධ මධ්‍යස්ථානාධිපති කීර්ති සී ශාසන සෝබන සද්ධර්ම විශාරද සමාජ සේවා කීර්ති තරුදිරි සරණ සංවිධානයේ අනුශාසක සිටිජේ පුවත්පතේ ප්‍රධාන කර්තෘ රාජකීය පඬිත ගුවන්විදුලි හා රූපවාහිනී ධර්මදේශක කාව්‍යශ්‍රී ඇබිලිපිටිය පදනංගල වරායායේ සමිත අපේ පඬිතු හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන කොට පූජනීය මහා සංඝරත්නයේ අවසරයි සම්භාවනීය පින්නතුනි විහාරස්ත දහම් පාසලේ පින්වත් දුවා දරුවනි මව්පියනි උදා වුණ මේ හිමිදිරි උදෑසන ඔබ හැම දිනාම මේ සූදානම් වන්නේ සරණක් අවශ්‍ය ඔබට ඔබව සොයා එන ගමන තුල වරායායේ සමිත හිමි පදනම මගින් සිදු කරනු ලබන තවත් වටිනා සමාජ සත්කාරයක් වෙනුවෙන් ගොනු වෙන්නටයි ඒ වෙනුවෙන් සහ සම්බන්ධ වන ඔබ හැම දිනම අපි මේ වෙලාවේ බුද්ධ ආදී තුනුරුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරමින් ගෞරවපූර්වකව සමාජයේ පිහිටක් පිළිසරණක් අවැසි කොයි කවුරුත් එකසේ හොයාගෙන ගිහින් ඒ අය වෙනුවෙන් අවැසි පිළිසරණ මනමින් ලබා දෙන උතුම් මහ මුඛාලය කාලයක් සිට වරායායේ සමිති පදනම මගින් මනමින් මේ සමාජය තුල සිද්ධ කරගෙන යනු ලබනවා බොහෝ ආධාර උපකාර කරන පින්වත් හැම දිනාගේම ඒ ආධාර උපකාර ඇතිව එම සමාජ සත්කාර මෙහෙවරේ තවත් එක් පියවරක් හැටියට අද මේ පාසල් පොත්පත් සහ උපකරණ ලබා දීම මේ වැඩසටහන මේ විදිහට සියත් කරනු ලබනවා ඒ වෙනුවෙන් වරායායේ සමිති පදනම සමගින් සමාජ එක්සත් සුබසාධක සංගමය තරුදිරි සරණ සංවිධානය විහාරස්ත දායක සභාව සලඹ ටීවී YouTube නාලිකාව කියන මේ සංවිධානත් මනමින් එකාමින් අත්වල බැඳගෙන මේ වෙලාවේ කටයුතු කරන බව අපි බොහොම සතුටින් මේ වෙලාවේ සඳහන් කරනු ලබන්නේ වැඩි කාල වේලාවක් නොගෙන තිබෙන සියලු වාතාවරණයන් මනමින් වටහාගෙන අවබෝධ කරගෙන ඒටත් යටහත් පහත් වෙමින් අපි මේ උසව සභාවේ කටයුතු ඉදිරියට සිදු කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා මුලසුනේ ගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වැඩම කරන තෙක් මේ වැඩසටහන ඉදිරියට පවත්වාගෙන යා යුතු නිසා පළමුවෙන්ම තිබෙන්නේ පැමිණි මේ හැම දිනම තිසරණ සහිත පන්සලේ පිහිටවීම ඒ වෙනුවෙන් අපි මේ වෙලාවේ ගෞරවයෙන් ආරාධනා කරනු ලබනවා මේ උතුම් සත්කර්තව්‍යයේ නියමුවාණන් වහන්සේ අපේ කාව්‍යශ්‍රී කාව්‍ය විසරද විචිත්‍ර ධර්මදේශක
पूजनीय वरायाये संत स्वामींद्रयानंद වහන්සේට සිල්ප පිරිස ප්‍රසන්න සේවකත්වයේ ඊළඟට කවුරුවේ පාද නමස්කාර සියලු දෙනා නමස්කාරය කියන්නේ පංචශීලයේ සමාදන් වීම අද මේ සිද්ධ කරන දුවදරුවන් උදෙසා පොත්පත් ලබා දීම, පාසල් උපකරණ ලබා දීම මේ වැඩසටහන සිදු කරන වෙලාවේ විශේෂයෙන්ම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ දසක කහමාරක් විතර මේ සිදු කරනු ලබන සමාජ සත්කාර මෙහෙවරේ උන්වහන්සේ සිද්ධ කරන්නට දුන්නේ අද්විතීය සේවාවන්හි අගය ධර්ම හඳුනන ඒ වෙනුවෙන් උන්වහන්සේට ශක්තියක් ගුණ හෝ පිළිසුන් සිටින බව අපි මේ වෙලාවේ පළමුවෙන්ම උත්තරයේ යුද්ධව සිහිපත් කරනු ලබනවා. උන්වහන්සේට ඒ විදිහින් ශක්තියක් ගුණ හැමදෙනාම උන්වහන්සේට පුළුවන් වෙලාවේදී උන්වහන්සේ මේ විදිහට සිහිපත් කරන එක උන්වහන්සේගේ
ඒ වෙනුවෙන් තවත් ඉඩහසල සකසාගෙනයි අදත් මේ වැඩසටහන සිදු කරන වෙලාවේ ඒ වෙනුවෙන් එලෙසින් ශක්තියක් වන ඒ කුසලට මේ වෙලාවේ ආරාධනාවක් ගෞරවයෙන් සිදු කරන්නේ. එහෙමනම් මේ වැඩසටහන තුළ ඊළඟට තිබෙන්නේ තිරාගත සම්ප්‍රදාය අනුකූලව මේ පොල්තෙල් පහන් මෙලි ඉස්රතින් දැල්වීමයි. අපි මේ වෙලාවේ ගෞරවයෙන් අපේ හාමුදුරුවෝ අපිට සිහිපත් කළ විදිහට ලබා දෙන විදිහට මේ පත්‍රිකාවේ සඳහන් නාම ලේඛනයේ සඳහන් කරනවා පැමිණ පාර්ලිමේන්තු මන්ත්‍රී එවැගේම පාදුක්ක සංවර්ධන කමිටු සභාපති අපේ ජගත් කුමාර මැතිතුමන් එවැගේම බස්නාහිර පළාත් හිටපු කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි මැතිතුමා කොරණ නිදහස් පක්ෂ සංවිධායක සුරංජන් මැතිතුමා ඔබතුමාට එවැගේම හිටපු සභාපති ප්‍රාදේශ සභා මන්ත්‍රී කුමාරසිරි මැතිතුමනි ඔබතුමාට ඒ වගේම නුගේගොඩ පොලිස් ස්ථානයේ SSP නුවන් මහත්මයා ඔබතුමාට ඊළඟට අපි ආරාධනා කරනවා මීගොඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමාට මිරිහාන පොලිස් ස්ථානයේ පොලිස් පරීක්ෂක තුෂාර මැතිතුමා මල්සිරිපුර උපුල් මහත්මයා උදයප්‍රිය අතුල මහත්මයා එවැගේම සියස රූපවාහිනී නාලිකාවේ සභාපතිතුමන් අධිකාරම් මැතිතුමනි ඔබතුමන්ට කඩුවෙල රතුමල්ලි
दिन අප විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ උදාර සංකල්පයක් වසරින් වසර සටහන් සිදු කරන මේ මොහොතේ උන්වහන්සේගේ ගෞරවනීය ආරාධනාවෙන් මෙහි වැඩම කර සිටින අප හතර පෙරුවේ නායක ස්වාමීන් වහන්සේලා ඉතා නමස්කාර පූර්වක මේ අවස්ථාව පිළිගන්න ලබනවා. ඒ වගේම කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඕමගම පාදුක්ක සංවර්ධන කමිටුවේ කරු සභාපති ජගත් පුෂ්පකුමාර මැතිතුමනි, හොරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක දේශමාන්‍ය ස්වන්දි ශ්‍රී මැතිතුමනි, කරුණාරත්න හාඩ්වෙයාර් අධිපතිතුමනි, මෙම අවස්ථාවේ ආරාධනා පිළිගෙන දැන් මොහොතකට මේ ස්ථානයේ පිටත් වුණු හිටපු පළාත් අමාත්‍ය ගරු ගාමිණී පිටිසිරි මැතිතුමනි, හිටපු සභාපති කුමාරශ්‍රී මැතිතුමනි, ඒ වගේම අප නායක ස්වාමීන් වහන්සේගේ ආරාධනාවෙන් මෙහි පැමිණි සියලුම මාධ්‍ය ආයතන යන්තත් මීගොඩ පොලිස් ස්ථානපතිතුමා ප්‍රමුඛ පොලිස් නිලධාරීවරුනි, ආදරණීය අම්මාවරුනි, දූ දරුවනි, මහත්ම මහත්මියන්ගෙන් අවසරයි. මට පුංචි අවලියක් මතක් වෙනවා. තරුණ හාමුදුරුවෝ කෙනෙක් මේ කැලයක් තිබුණු මේ ප්‍රදේශේ මීට අවුරුදු 12කට 13කට කලින් මුණසිංහ කියලා මහත්මයෙකුට ආйти ඉඩමක් මේකේ පොල් වත්තක් තිබුණු ඉඩමේ අපි තමයි එහා මායේ හිටියේ ගරු මන්ත්‍රීතුමනි, සංවිධායකතුමනි, අපේ ආදරණීය ප්‍රභූවරුනි. ඒ අවස්ථාවේ ඓතිහාසික දිනයක් තමයි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ත්‍රස්තවාදීන් ප්‍රහාර එල්ලන කරන වෙලාවේ ඒ අවස්ථාවේ මම එහි ඉඳලා හදිස්සි අවස්ථාව පනාගොඩ අපිලාක මම ආවා ගෙදරට ගොඩ වෙලා යන්න මගේ කොල්ලතු බැලට. ඒ අවස්ථාවේ මම දැක්ක පාරේ එනකොට පාරේ බහැලා එන්න ඕන කිලෝමීටරකට එහා මන්ත්‍රීතුමනි අපි ඊට පාරේ කිලෝමීටරයක් දැන් පයින් එන්න ඕන බස් එකෙන් බහැලා. එවන් අවස්ථාවක මම පයින් ඇවින්නකොට මම දැක්ක මේ කැලේ පුංචි පහම් පැලයක් හදලා දුම් කබලක් කරන් දුම් අල්ලමින් ඉඳ ගන්න පුතුවක් ගන්න නැතුව ස්වාමින් වහන්සේ කෙනෙක් කැලේට වැඩම කළා. ඒ තමයි මම දැක්ක පළවෙනි දැක්ම. ඉතින් මේ දැකීම තුළ උන්වහන්සේ ගාවට මං ගෙදරට නොගින් ඇවිල්ලා හැව අපේ හාමුදුරුවෝ මෙතන මොකද්ද කරන්නේ? අපේ මහත්තයා මෙතන මේ පුංචි පන්සලක් හදා ගන්න මම කියලා මට පුංචි හාමුදුරුවෝ කෙනෙක් කතා කරනවා. ඒ වෙනකොට ගරු සම්භාවිනී අමුත්තනි මටත් අවුරුදු 30ක් 29ක් වගේ වයසක් 35ක් 29ක් වගේ අවස්ථාවක්. මම ගෙදරට ගිහිල්ලා මගේ ගෙදරත් පුංචි බලක් තිබුණු ඩෙස් එකයි පුටුවයි හමුදාවෙන් ගහපු ලාංඡනයක් මං අහන්නේ අපේ හාමුදුරුවන්ගේ ඉතිහාස පොතේ වගේ තාමත් ඒක මේ පන්සලේ තියෙනවා විහාරස්ථානේ තැන්පත් කරලා තියෙනවා. ඒ ලාංඡනේ මට හම්බුනේ ඒක මම හාමුදුරන්ට තේ පැන් ටිකක් කියන්නලා පූජා කරලා අපේ හාමුදුරුවෝ මොකද්ද වෙන්න ඕනේ කියලා ඔය කිනුම කඩේට කරලා ඒ මොහොතේ ඉඳන් මං මෙතන ඉන්නකොට අපේ හාමුදුරුවෝ හෝමගම පැත්තේ ඉඳන් තමයි මේ ගමන ආවේ. එහෙම ඇවිල්ලා මේක බොහොම ඒ වගේම මෙම අවස්ථාවට අප විහාරස්ථානයේ නායක ස්වාමීන් වහන්සේගේ ගෞරවනීය ආරාධනාවෙන් හිටපු බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ගරු සිංහ ඉසුර දේශප්‍රිය මැතිතුමනි, ඔබතුමාට ගෞරවයෙන් පිළිගන්න ලබනවා. මැදිනේනි ඔබතුමියත් ඉතා ගෞරවයෙන් පිළිගන්න ලබනවා. අවසරයි. මේ අවස්ථාවට සහභාගී වන පාර්ලිමේන්තු මන්ත්‍රී, පාදුක්ක සංවර්ධන කමිටු සභාපති අපේ ජගත් කුමාර මැතිතුමා, ඒ වගේම පළාත් සභාවේ බස්නාහිර පළාත් සභා කුසිකර්ම අමාත්‍ය ගාමිණී දිනකසිරි මැතිතුමා, ඒ වගේම පොරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක රවීන්ද්‍ර ශ්‍රී සුරංජ මැතිතුමා, ඒ වගේම
කඩුවෙල නගර සභාවේ නාගරික මන්ත්‍රී සංවර්ධන කමිටු සභාපතිතුමාගේ පුද්ගලික ලේකම් දීපාල් විද්‍යාරච්චි මැතිතුමා ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වන කොමාගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අප සහෝදර කල්යාණ මිත්‍ර ප්‍රාදේශීය සභා මන්ත්‍රී කුමාරසිරි මැතිතුමා ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වන මීගොඩ පොලිස් ස්ථානාධිපතිතුමා ඒ වගේම දේශක ලේඛක සාහිත්‍ය සූරී ඒ වගේම අපේ ප්‍රීති කුලතුංග මැතිතුමා ආචාර්ය ප්‍රීති කුලතුංග මැතිතුමා ඒ වගේම මේ අවස්ථාවට සහභාගී වන මාධ්‍යවේදී BFM රේඩියෝවේ අපේ තරංග ප්‍රසාද් රාත්නගේ මැතිතුමා ඒ වගේම මෛත්‍රී ශ්‍රවණ වැඩිහිටි නිවාසයේ අපේ අධ්‍යක්ෂකතුමා අපේ ඉඳලා ඒ වගේම කරුණාරත්න මාධ්‍යාර අධිපති ප්‍රසාද් කරුණාරත්න මැතිතුමා ඇතුළු විශේෂයෙන්ම මේ අවස්ථාවට සහභාගී වන මැල්සිරිපුර ඉඳලා මේකම නොකියුවොත් විශාල ගුණවගුකමක් වෙනවා මොකද මේ භාෂා ද්‍රව්‍ය වල සම්පූර්ණ පොත්යක් එක අනතුරුනේ මගේ සහෝදර කල්යාණ මිත්‍ර මැල්සිරිපුර බොහොම අහිංසක තරුණයා මැල්සිරිපුර කුකුල් දේවප්‍රිය අපේ තරුණ මහත්මයා මැල්සිරිපුර ඉඳලා එතුමා ප්‍රධාන නම් සඳහන් කළ නොකළ පැමිණිලා ඉන්න සියලුම දරුවන් ඇතුළු හැම දිනම අපි පිළිගනු ලබනවා. ඊළඟ කාරණාව අපේ විහාරස්ථානය මීට වසර 13කට විතර කලින් අපේ සභාපතිතුමා කුමාරසිරි මැතිතුමා තමයි එවකට ප්‍රාදේශීය සභාවේ සභාපති. හරි තේජස්, හරි රැස්, මට අවුරුදු 24යි වයස. ඒ වෙනකොට හැබැයි ඒ තේජස් බව අතරේ මම පොඩි මාතුරුණාවක්. එදා මම මේ පන්සල ප්‍රවේශස්ථායක ගොඩනගනකොට ඉතිහාසයේ මා හොඳටම දන්නවා. ඕන කෙනෙකුට එතුමාගේ ඉතිහාසය අහන්න පුළුවන්. සමහර ලියුම් මන්ත්‍රීතුමා ජගත්කුමාර මන්ත්‍රීතුමනි ලියුම් ඉරලා කුණුබක්කේට එතුමා දැම්මා. මට වසරයක් වෙන්න බෑ කිව්වා. එදත් එහෙමයි. ඊට අවුරුදු 13කට කලින්. එදා මම පුංචි කොල්ලඳු මැද කොතන කොස් ගහක් තිබුණා. කොස් ගහයට අවුරුදු 24ක පොඩි ආපුදෝ මම කොස් ගහයට පුංචි කොල්ලඳු මැදක් හදාගෙන ඉන්නේ. සභාපතිතුමා ඇවිල්ලා බලලා එදා ප්‍රවේශස්ථායක පන්සල හදනකොට එක අතක් නෙමෙයි අත් දෙකම උස්සලා සාදු කිව්වා. ඒ ගෞරවය අද නෙමෙයි මම මැරෙනකම් ඒක ඔබතුමාට තියෙනවා. ඒක ඉතින් මගේ ඉතිහාසය වෙනස් වෙන්නේ නැහැ. ඊට පස්සේ ඔබතුමාලගෙන් ලැබුණු ආශිර්වාදය අද පස්සේ 80ක් පන්සලේ තියෙනවා. ඊට පස්සේ නිමලා ප්‍රනාන්දු නැතිනිය ඉඩකඩක් පූජා කරලා ආරම්භ කළා. ඊළඟ පන්සලට මහා මෙහෙයක් කරපු අය තමයි කරුණාරත්න ව්‍යාපාරිකයෝ. කරුණාරත්න මාධ්‍යාර අධිපති ස්වර්ණා කරුණාරත්න මැතිණිය, උචිත කරුණාරත්න මැතිතුමා, ප්‍රසාද් කරුණාරත්න මැතිතුමා පර්චස් 30ක් අරගෙන ඊට පස්සේ පූජා කරනවා පන්සලට. ජගත්කුමාර මන්ත්‍රීතුමනි ඒ කොටස තමයි අර චෛත්‍යාදී හදලා ඒ අය පූජා කරලා තියෙන්නේ. ඔන්න ඒ විදිහට තව දුප්පත් ගමේ නායකයෝ විදේශ රටවල් වල ඉන්න අය ප්‍රදේශයේ අය බොහෝ උපකාර කළා. ඒවයින් අද මේ පන්සල ගොඩ නැගුණා. ඕයිසි මහත්තයා මගේ නායකයෙක්. එතුමාගේ මාන්නේ මෙහෙට දාන ගේනවා. මොරගා එතුමාගේ ගෙවල් නැන්දලා මෙහි කටින කරලා තියෙනවා. ඉතින් මේ ආදී වශයෙන් බැලුවම එදා මෙදා දුර මේ හැම දිනම මට කරපු මිනිහ මට වෙලාව නැහැ ගොඩක් කියලා කියන්නේ. මම මේකයි ෂෝට් ඇන්ඩ් ස්වීට් කියන්නේ. ඒ නිසා හැම දිනම කරපු මිනිහ එහා පැත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක අපේ සුරංජන් මම පුතේ කියලා කතා කරා. පාරේ එහා පැත්තේ ආඩයි. එයා මට පුදුම හයියක් දෙන එහා පැත්තේ ඉඳගෙන. මෙහෙම කටයුතු කරගෙන යනකොට මට තව දෙන්නෙක් පන්සලට හම්බ වෙනවා. ඒ හම්බ වෙන දෙන්න ජීවිතේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. අපි දෙන්න රණ්ඩු කරගෙන තියෙනවා. ඒ කිය දෙන්නත් එක්ක මම රණ්ඩු කරගෙන තියෙනවා. බයිපස් වෙලා තියෙනවා. අරගල කරගෙන තියෙනවා මන්ත්‍රීතුමනි. ඒ දෙන්න තමයි පළවෙනියා බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මැතිතුමා. මගේ ලේන් නුඹක් සහෝදරයෙක්. ඒකයි ඉස්සරහට වෙනස් වෙන්නේ නැහැ. එතුමාට තනතුරු දීපුවා නැත්නම් අරගෙන මේකද ඒක වෙනස් වෙන්නේ නැහැ.
වෙන කෙනා තමයි කවුද? බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි මැතිතුමා. අපි දෙන්නාගේ කල්යාණ මිත්‍රත්වය තනතුරු තියෙනවද නැද්ද, තනතුරු වල ඉන්නවද නැද්ද කියන එක මම ඉස්සරහින් කියනවා නෙමෙයි තිලකසිරි. අපි දෙන්නා ගමේ මිනිස්සුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් අපේ ජගත් කුමාර මන්ත්‍රීතුමනි අහලා ආරංචි කරලා බලන්න මේ අයගේ මහා ඇමතිතුමයි ගාමිණී තිලකසිරි ඇමතිතුමයි අපි තුන් දෙනා මේ ගමට කෝටි 3මාරක වැඩ කළා. ලිපිලේඛන තියෙන මංගා. කෝටි 3මාරක වැඩ කළා. මන් මාවත් මහාන මැසින් මේක පුරවල බෙදුවේ අපි තුන් දෙනා. ඊළඟට ගෙවල් වලට නිවාස ආධාර 100 ගණන් බෙදුවේ. ඒ නිසා පන්සල මොල් කරගෙන වැඩ කටයුතු කරද්දී ඔබතුමාලා මට ගැට්ටෝ වුණා නෙමෙයි. ඔබතුමාලා මාව අඳුනගත්තා. සභාපතිතුමා මාව අඳුනගත්තා. මගේ හැකියාව අඳුනගත්තා. මගේ නිවැරදි බව අඳුනගෙන හැම වෙලාවෙම මට සහෝදරත්වයෙන් නම් හිටියා. අද දහසක් වැඩ තියෙන දෙන්න ආවේ ඒකයි. ජගත් කුමාර මන්ත්‍රීතුමනි ඔබතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් කඩුවෙල කටයුතු කරනකොට ඔබතුමාගේ ඉන්න අවශේෂ යාළු මිත්‍රාදී ඔක්කොම මගේ කල්යාණ මිත්‍රයෝ. ඔබතුමා ගැන මට කිව්වා. ඔබතුමාගේ හිතවත්කම ගැන මට කිව්වා. ඔබතුමාගේ වැඩ ව්‍යාපාරය ගැන අපි බලාගෙන හිටියා. මම අද සතුටු වෙනවා. ඔබතුමා සම්වර්ධන කමිටු සභාපති වෙලා අපේ පළාතට ආපු එක ගැන මම අහලා තියෙනවා සභාපතිතුමනි. සමාජ සේවකයාට ලැබෙන සම්මානය තමයි වැටුම සහ නින්දාව කියන්නේ. කෙනෙකුට වැඩිපුර බණිනවා නම් ඒක හොඳට හිතලා බලන්න ඒ කෙනා වැඩ කරනවා ප්‍රීතිපුරතුන් වාද්‍යෝ වැඩ නොකරන කෙනෙකුට බණින්නේ නැහැ. ඔබතුමාලටත් ඒක. ඔබතුමාලා උදේට පුරුවට ඇවිල්ලා ලියුම් ටිකක් අස්සක් කරලා ගෙදර ගියොත් කවුරුවත් බණින්නේ නැහැ. ඔබතුමාලා පාරේ ප්‍රශ්නෙට අරගෙන කරොත් තාර දාන්න ගියොත් ගහක පාපුවකට කතා කරන්න ගියොත් විවිධ ප්‍රශ්න වලට කතා කරන්න ගියොත් බයිනවා. ජගත් කුමාර ආරමයි මේමයි ප්‍රෙස්සන් ගන්නවා බයිනවා. එහෙනම් මතක තියාගන්න වැඩ කරනවා නම් ගඩු ගන්න නෑස් වෙලා ඉන්න ඕනේ. අපහාස විදිහට නෑස් වෙලා ඉන්න. ධර්මපාලතුමාට මතකයි ලංකාවේ පත්තර ගෙවුවා ගෑනු ජෝඩු කරලා නමුත් කිව්වා. ධර්මපාලතුමා අම්මගේ සල්ලි අරන් ගිහිල්ලා තමයි බුද්ධ ගයාව බේරගත්තේ. අන්තිමට කිව්වේ අපි ධර්මපාලලා නෙවෙයි. හැබැයි ධර්මපාලතුමා අන්තිමට කිව්වේ ලංකාව පැත්තවත් නෑ කියලා. ආයි ලංකාවේ උපදින්නවත් ප්‍රාර්ථනා කරන්නේ නෑ කියලා. ඒ නිසා මතක තියාගන්න ඔබ හැම දිනම දෙන ශක්තිය මා කවදාවත් අමතක කරන්නේ නෑ. ඒ නිසා ජගත් කුමාර මන්ත්‍රීතුමනි මම අවුරුදු 13ක් ගෙදර ඉඳගෙන එතුමන්ලගේ අවුරුදු 8ක් 6ක් තිස්සේම මේ උත්සවයට එන හැම අවුරුද්දකම මේ කාලේට තිලකසිරි මන්ත්‍රීතුමාලා අපෙන් ආන්නේ හැමතුමාලා අපෙන් ආන්නේ ආම්දුරේ පොත් දෙන්නේම නැද්ද? හැම අවුරුද්දම ආම්දුර ජනවාරි කරනවා නේද? ඉතින් ඒ වගේ හැම වසරකම මම වසරකට මන්ත්‍රීතුමනි ධර්ම දේශනා 250ක් විතර ලංකාව උදා කරනවා. ඊට අමතරව මේ වගේ පොත් දෙන වැඩ ඕනතරම් අවුරුද්දකට මම කරනවා. ගෙවල් 40 ගානක් විතර හදලා දීලා තියෙනවා. සියවලාන්දුව කොටියාකල ලක්ෂ 35ක ජරියා පුතියක් මේ දවස්වල කරගෙන යනවා. ඒ වගේ ගමේ හැම පින් අතරක්ම ඇමතුමා බලන්න පුළුවන්, මන්ත්‍රීතුමා බලන්න පුළුවන් ලස්සනට වවලා තියෙන පතුවල කරවිද. ඕවා ඉතින් බලෙන් කරත් ඉතින් ලස්සන නැත්නම් කැලේ කණු පිළ තියනවට වඩා බලෙන් කිව්වත් ලස්සන වැඩනේ. බලෙන් නම් මම හොවා ගන්න නැහැ. ඉතින් ඒකයි වැඩි. ඒ නිසා මතක තියාගන්න මේ ඉතිහාසයේ පිටවන්නේ අපිට විවිධ කටයුතු මේ පන්සල මොල් කරගෙන පුරන් කුරු අක්කර 25ක් මෙවයි මාත්‍ය දානවා. නියරක් ගානේ ඇවිල්ලා ඊයේ ගිහිල්ලා SSB මාත්‍යය. එයා පැත්තේ අවුරුදු 25කින් වගා කරලා නැති එළියාය. අන්න දෙකක් අපි මේ ශාලාව පිරෙන්න දීලා කරපුවා. මේ ඔක්කොම මිනිස්සුන්ට ගන්න දුන්නා. පළවෙනි කොරෝනා රැළ වෙලාවේ තිලකසිරි අවතෝනි මතකයිනේ ලක්ෂ 25ක මේ ශාලාවේ වාලේ ගැනීම කොරෝනා කේන්ද්‍රයෙන් ගන්න ආලෝයි ඉරෝරුයි බාලා සෞපකාරී වගේ බෙදුවා උදේ 3ක් දෙනාට මතකයි ඒත් ඔයා වගේ කවුවා පිස්සුදාම්පුනේ ලක්ෂ 25 පොඩි ගානක නෙමෙයි ඒ නිසා මතක තියාගන්න එහෙම කටයුතු කරන් යන ගමනේ ආදරණීය දුවේ පුතේ මේ කටයුතු අපි කරපුවා කියන්නේ ගොඩක් තියෙනවා ලංකාවේ සියලුම ප්‍රසිද්ධ මාධ්‍ය රූපවාහිනී මාධ්‍යවල ජාතික රූපවාහිනිය සියස රූපවාහිනිය නෙත් FM ශ්‍රේත පූජා FM දෙරණ අසපුව මේ සජීවී විකාශයන් කොහෙද මේ පන්සල කොච්චර පොන්චුණා දෙන්න කරලා තියෙනවා සජීවී විකාශය දැන් මේ වෙලාවේ සියස රූපවාහිනිය Facebook YouTube සජීවී මේ විකාශය විසුවාහරයට ලබනවා ඉතින් අපි සියස මාධ්‍ය ජාලයේ ප්‍රධානී අපි අධිකාරකතුමා මතක් කරන්න ඕන එතුමා මට ජීවිතේ පියෙක් සමානව කටයුතු කරා. ප්‍රීතිකුලතුංග මහත්මයා මම මතක් කරගෙන කියන්නේ කිව්වොත් දිග්ගැසෙනවා.
මගේ සහෝදරයෙක් කල්යාණ මිත්‍රයෙක් කියන්න වචන නැහැ. අපි දෙන්න රූපවාහිනී වැඩසටහන ඒවාගේ අපි දෙන්න වැඩසටහනක ඉන්නවා නම් ඒකෙන් තා සාර්ථක වුණා. ඊළඟට අපි සේපත් කරන රුකුල් දේවප්‍රිය මගේ සහෝදරයා මෑන්සිරිපුරේ ඉඳලා ආවේ. මම කරන දැන් පහුගිය දවස්වල පිළිවෙල අපි රණවිරු නිවසක් ගැන කිව්වා. ඒ රණවිරු නිවසට සම්පූර්ණ මාත්‍රිකව වාහන ගහලා දුන්නේ අපේ මේ රුකුල් දේවප්‍රිය අපේ තරුණයා. මෑන්සිරිපුරේ ඉඳලා වාහන වීදි කරන් දෙන්න සීටි කරන් දීලා ඔක්කොම කරා. මම මේ වැඩේ කිව්වා විතරයි. අයියේ මම මේක එකක් කරනවා. මොකක්ද හාමුදුරනේ කෙරෙන්න ඕනේ කිව්වා. මුංචි මිනිහෙක් මා ලොක්ෙක් නෙමෙයි. පොඩි දෙව පොළවේ පය තියෙන පොඩි මිනිස්සෙක්. මොකක්ද හාමුදුරනේ කරන්න ඕනේ කිව්වා. මේ බෑග් ටික ඔබට දෙන්න සම්පූර්ණ අරන් දුන්නේ එතුමා. ඊළඟට එහා පැත්තේ කිව්වා තරංග ප්‍රසාද් බ්‍රාහ්මණගේ එයා මට පොත් ටිකක් අරගෙන දුන්නා. තව ගොඩක් උදව් කරපුවා ඉන්නවා. ඉතින් අපි මේ හැමදේම ආදරණීය දුවේ පුතේ ඔබට සෑහෙන විදියට ප්‍රමාණවත් විදියට අපිට කරන්න පුළුවන් දේ. කවල් ආහාර වේල අපි ඔබට සකස් කරලා දෙනවා. ඉතින් අපි අබුලා අයියලා ඊට පස්සේ අමාත්‍යෙක් ඉන්න මගේ දායක පිරිසක දායක කාර්යකාරී ඒ වගේම තමයි අපේ සුනිල් අයියාගේ යාළුවෝ ටික මේ සියලුම දෙනා අපේ කරුණාරත්න ආණ්ඩුවේ සියලුම දෙනා මේ හැම දිනම මන්ත්‍රීතුමා මට ශක්තිය දීලා මේ කටයුතු කරන බව අද මම මේ ඉතින් ජීවත් කරන්න ඕන. තව ගොඩක් උදව්පකාර කරපු අය මාත් එක්ක ඉන්නවා. ඒ හැමෝම මතක් කරමින් ආශිර්වාද කරනවා වරායයි සමිතමාතුරු විදියට මට මේ හැම දෙයක්ම කරන්න ශක්තිය දෙන්න. විශේෂයෙන්ම දේශබන්දු දෙන්නකෝට මැතිතුමා අපේ SSP නුවන් අසංක මැතිතුමා අපේ කල්යාණ මිත්‍රයෝ අපි කරන හැම දෙයකම අපිට ආශිර්වාද කරනවා. විශේෂයෙන් මගේ ග්‍රාම නිලධාරී නන්දන නිසාන්ත රණසිංහ. ඉතින් ඒ දුව තමයි අර මට ගහපියේ පෙරේද ගහපු ප්‍රශ්නේ දෙවෙනිට අසං කරනවා. හැබැයි අද ආවේ නැත්තේ මගුල් ගෙදරක ගියේ. ඒක අසං කරන්න එතුමාට වෙන හේතුවක් තිබ්බා. ඒක ගැන මම පස්සේ කියන්න. ඒ නිසා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. ඉතින් මම වැඩ කරන නිසා ඔබට මතකයි එහා පැත්තේ දුවේ දුප්පත් මිනිස්සුන්ට මම ගයක් ඇදුවා. ඕවයිස් මාත් දන්නවා ඒක බලෙන් ඇදුවේ පොලිසියෙන් මාව ගෙනියන්න ආවා. අවුරුදු 7ක් එල්ලා සීඩවක පදිංචියේ කඩන් වැටෙනවා. ඔයාලා කියන්න මම වැරදිනම් මම ඉරේ යන්න නැස්ති. මං දානි වාලකින් ගන්න පත්තරේ ආවුලෝ. ඒ කඩන් වැටෙනකොට මඩ බලන් ඉන්න බෑ. පොලිස් නීතිය තියෙනවා එල්ලා නීතිය තියෙනවා ඒකත් ඇත්ත. හැබැයි මගේ නීතිය බුද්ධ නීතිය. ඒ කඩන් වැටලා මිනිහෙක් මරනවට වඩා ඕවයිස් මාත් හොඳයි. ඒ හිසට වහලක් දෙන එක. ඒ නිසා මම ඔබතුමාලාගේ නීතියට පිටින් ගිහලා හදුවා ගේ කාමරයක් 24 ගේ හදුවා 27 ගැවුවා බෙස්සවා. 27 ගැවුවා බෙස්සවා මම කරන සියල්ල දැන් මම මේ කියපු කරපුවා කිව්වනේ. ඒවා ඔක්කොම අනිත් පැත්තට ගැවුවා. බලෙන් ඉඩම් අල්ලලා වගා කරනවා. බලෙන් ඉඩම් අල්ලලා නෑ මම බලෙන් ඇල්ලුවා නෙමෙයි. ඒ ගොවි මහතුරු මට දුන්නා. ඒම ගොවි මහතුරු කොටත් අපි දුන්නා. මේ තරුණයෝ ගිහිල්ලා කුරු කෙටුවේ. ट्रैक्टर අපිට රටවල් වල මිනිස්සු ටිකක් පිටට පරිත්‍යාග කරලා ලක්ෂාතරයි ट्रैक्टर ඒ නිසා මගේ concept ටික ඔක්කොම වෙනස් විදියට ගන්නවා මේ මගේ ළඟ ඉන්න මිනිස්සු මට ජෝඩු කරා ඉතින් මම දැක්කේ නෑ ඔය කියන්නේ මම දැක්කේ නෝනේ මම කරන්නේ මම ඉරේ කියත් මම කියනවා ඒ ටික ඒ නිසා මතක තියාගන්න මේවා නිකන් අල්ලාම සල්ලාම විතරයි මම ඒවට බයන්නේ මම කියනවා අවුසාවිල කියත් කියනවා ගාමසෙන් කියනකොට බනින්න තියෙනවා ඉරේ කියත් මම බනිනවා ඒකයි කතා දෙකක් මම ආය ආපස්සට යන්නේ. මොකද අපිට දෙකයි තියෙන්නේ. මේ දිගට යන දුවා මොකක්ද දන්නවා මම. එක්ක හිරේ යන්න පුළුවන්. එක්ක මැරෙන්න පුළුවන්. ඔය දෙක තමයි අපිට තියෙන්නේ. එතකොට දුප්පත් මිනිහෙකුට වයිස් මන්තු ගියක් හදලා අපිට හිරේ යන්න වෙනවා නම් ඒකට බය වෙන්න අපි දෙයක් නැහැ. ගිරේට ගිහලා මම කියන ඔබ මොනවා කරලා දාලා කියලා මම ඉන්නවා. අර ඉන්න ලොකු ගාමයි. මම ගියක් නැතුව ඒකට ගාමසේකට කරලා උමාව හිරේ දැන්. ඇත්තද? මාව කුඩුවකින් කියලා වටේට වදිනවා. උඹ මොනවා කරලා හිරේ යා? මම ඉපි දුකනයක් කරා. එහෙම කියන්න බෑ ඉන්නේ. එහෙනම් ඔකට 62 දෙකක් පිටියද කියලා කියනවා. ඒ නිසා මතක තියාගන්න. මොකද ඒ කරන්න මම කවදාවත් බයක් නැහැ. පස්සට අඩිය තියන්නෙත් නැහැ. දිනකසිරි මාත්‍යා දන්නවා සහෝදරයෙක් අගේ උරුමාල දෙන්න. දුරෙන් දන්නවා මම කවුද කියලා. ඒ නිසා සමාන තැන්වල වැඩි අපිට තැන්වල මම නැගිටලා තියෙනවා. පොර ගුණ ධර්ම දැක්කේ නැති තැන්වල මම කෙලින්ම හැමතිට උඩට කියලා එන්නේ. හැමතිතුමා ඕකේ මම යනවා යන්න කියලා. ඒ නිසා මම කවදාවත් උණක් ගායන බණින්නෙත් නැහැ. උණක් ගායන කතා කරන්නෙත් නැහැ. හොඳ දේ වෙනුවෙන් මම හැමදාම පෙනී සිටිනවා. හොඳ මිනිහෙක් දැක්කොත් ජගත් කුමාර මන්ත්‍රීතුමනි ඒ මිනිහා ජේපීද ජේවීපීද ශ්‍රී ලංකාද පොදුදෙරමුණේද පෝර්ට්ුවේද මට ඒක වැඩක් නැහැ. මම හොඳ මිනිහෙක් ඉන්නවා. ඒ නිසා මතක තියාගන්න අද මාව ශක්තිමත් කරන්න බලවත් කරන්න හැම දිනකටම මම ආශිර්වාද කරනවා. ආපු දෙමව්පියන්ට මම කියනවා කැමති නම් අපි අසන් දෙකක් අදලා දෙනවා. කැමති නම් අසන්
ලේඛනය කියලා තියෙනවා. ඔයාලට හිතෙනවා නම් අපේ පන්සලේ වැඩ පිළිවෙල හොඳයි කියලා. ඔන්න ඔය අසල් ලේඛනේ අසලකුත් දාලා යන්න. මොකද මේ සමග අපි පිළිතුරක් දෙන්න එපායි. අපි වෙනම ලිපි කීපයක් අතර තියෙනවා. ඒ නිසා ඔය අසල් ලේඛනේ අසලක් කියලා යන්න කියලා කැමති නම් කියලා තියෙනවා. ඒකත් ශ්‍රීමත් කරන ගමන් හැම දිනකටම ආශිර්වාද කරනවා. මගේ දායක පින්වතුන් සමිති සමාගම් හැම දිනකටම තුරුරුවන් පිසරණයි දෙවියන් අපේ කෝට්ටියයි හැමෝම මතක් කරනවා. යහපතක් වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් නිවේදක හමුදුරට අවස්ථාව දෙන්නේ නැතුව මම ආරාධනා කරනවා අපේ තිරසිරි මැතිතුමනි ඔබතුමාට කටයුත්තකට යන්න කියනවා. විනාඩියක් වචනයක් කියලා පොත් බෑග් එකක් දීලා ඔබතුමාලා දෙන්නටම වේදිකාවට ඇවිල්ලා වචන දෙකක් කියලා ගොඩක් නේ වචන දෙකක් කියලා පොත් බෑග් එකක් පරිත්‍යාග කරලා යන්න අවස්ථාව දෙන්න. ඊට පස්සේ අපි එතනින් කටයුතු කරමු. නිවේදක හමුදුරට අවස්ථාව දෙන්න නැතුව මම මේ ආරාධනාව කරනවා. හැමදෙනාටම දෙවියන් සරණයි. අතිපූජනීය ගෞරවනීය අපේ හිතවත් වරායායේ සමිත නායක ස්වාමීන් වහන්සේගේ අවසරයි මේ අවස්ථාවට සහභාගී වන පාදුක්ක සම්බන්ධීකරණ කමිටුවේ ගරු සභාපති ඒ වගේම අපි සමග දීර්ඝ කාලයක් පළාත් සභාව නියෝජනය කරපු वर्तमान श्रीलंका पार्लिमेंट कोलंबो दिक्सित पार्लिमेंट मंत्री जगत कुमार हितවත් සහෝදරයාගේ අවසරයි එතුමාගේ පෞද්ගලික ලේකම්තුමා අපේ හිතවත් නාගරික මන්ත්‍රී දීපාල් සහෝදරයාගේ අවසරයි කොමගම් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති වත්මන් ප්‍රාදේශ සභා මන්ත්‍රී ඒ.ඩී. කුමාරසිරි මැතිතුමාගේ අවසරයි ඒ වගේම කොරණ මැතිවරණ කොට්ටාසේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක සුරංජන් සහෝදරයාගේ අවසරයි වගේ හිතවත් කල්යාණ මිත්‍ර ප්‍රීති කුලතුංග සහෝදරයා අපි දෙදෙනා දීර්ඝ කාලයක් මේ මැතිවරණ කොට්ටාසේ විවිධ දේවල් වලට සම්බන්ධ වුණා. ඔබතුමාගේ අවසරයි අද මේ අවස්ථාවට සහභාගී වෙන ආදරණීය දෙමව්පියන් සහෝදර සහෝදරියන් අපේ සමුදි සංවර්ධන නිලධාරි මහත්මිය ඇතුළු ඒ වගේම මේ මැතිවරණ කොට්ටාසේ පහුගිය ප්‍රාදේශ සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරඟ කළ අපේ හිතවත් සහෝදරයාගෙන් අවසරයි වරායායේ සමිත ස්වාමීන් වහන්සේ අවුරුදු 13ක ඉතිහාසයක් ගැන කතා කළා. මීගොඩ පොලිස් ස්ථානාධිපතිතුමනි ඒ කාල සීමාව තුළ මුල් කාල වකවානුව තුළ අපිට සම්බන්ධ වෙන්න නොලැබුණත් ඒ.ඩී. කුමාරසිරි සහෝදරයා හාමුදුරුවත් එක්ක දීර්ඝ කාලයක් සම්බන්ධ වෙලා හිටියා. වරායේ සමිත හාමුදුරුව මේ ප්‍රදේශයට කරපු සේවය ගැන කතා කරන්න ගියොත් මට හාමුදුරුව ඉතාමත්ම කෙටි කතාවක් කරන්න කියලා කිව්වේ මේ ප්‍රදේශයේ තිබුණේ කොහොමද කියන එක මේ පැත්තේ මිනිස්සු දන්නවා. විහාරස්ථානයක් මේ ප්‍රදේශයට අලුතෙන් ඇති වෙලා මේ ප්‍රදේශයේ ජනතාවගේ ආගමික කටයුතු ඊටත් අමතරව සංවර්ධන කටයුතු ඉතාමත්ම නොදියුණු ප්‍රදේශයක් බවට පත් වෙලා තිබුණේ මේ ප්‍රදේශය. අපේ ප්‍රධාන අමාත්‍යතුමා මේ අවස්ථාවේ නොහිටියත් එතුමාත් මේ හාමුදුරුවෝ සමග විශේෂ ලොකු සම්බන්ධතාවයක් ගොඩනගාගෙන අපි දෙදෙනා මෙදා මේ ප්‍රදේශය සංවර්ධනය කරන්න විශාල දායකත්වයක් ලබා දුන්නා. අද මේ ප්‍රදේශයේ හෝමගම් මැතිවරණ කොට්ටාසේ එක්තරා කෙරවලක් අවසාන කොටසක් එහා පැත්තේ හොරණ මැතිවරණ කොට්ටාසේ මේ ප්‍රදේශයේ තුල පෞද්ගලික කාල සීමාව තුල වෙච්ච සංවර්ධනයට වග කියන්න ඕනේ පළවෙනි ස්ථානයේ දෙන්න වෙලා තියෙන අපේ හාමුදුරුවෝ. මේ ප්‍රදේශයේ දහම් පාසලක් ආරම්භ කළා. දහම් පාසල් අධ්‍යාපනය ලබා දීමට ඔබ වහන්සේ කටයුතු කිරීම මේ ප්‍රදේශයේ ආදරණීය දූ දරුවන්ට දහම් අධ්‍යාපනය ලබා දීම මම හිතන්නේ ඔබ වහන්සේ කරපු ලොකුම පින්කමක් ඇටියටයි දකින්නේ. ඔබ වහන්සේගේ වටිනාකම අපි දන්නේ නැහැ සමහරුන්ට. යාත්‍යන්තරේ පවා දේශීයත්වයේ පවා ධර්ම දේශනා පවත්වමින් මේ රට තුළ ඉන්න ජනතාව
බෞද්ධ ආගම කෙරෙහි විශාල ඇල්මක් අයක් දක්වන අයුරින් ධර්ම දේශනා දහස් ගාණක් පවත්වන ඇති ඔබ වහන්සේ. ඒ නිසා මේ මැතිවරණ කොට්ටාසයට ඔබ වහන්සේ අපිට ලොකු සම්පතක්. අපි පහුගිය කාල සීමාව තුළ යම් යම් පක්ෂවල තිබිච්ච වැරදි වැඩ කටයුතු වලදී අපේ හාමුදුරුවෝ මාත් එක්ක දෙලිට ගත්තා. අපි දෙදෙනා දේශපාලන වශයෙන් අපි එක තැනක හිටියා. අද මේ රජයවන් පිහිටවන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරන්න මේ රටේ මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැති කරන්න විශාල දායකත්වයක් ලබා දෙනවා. මේවා සඳහන් කරන්න ඕන අර හාමුදුරුවෝ කිව්වා වගේ මම දේශපාලනේ ගාව ගන්නවා නෙමෙයි. හාමුදුරුවෝ කියන්න තියෙන්නේ ඔක්කොම කිව්වා. හංගන දෙයක් නැහැ. පහුගිය මැතිවරණ වලදී මා සමග සැස්වීම් ගණනාවක්ම අමතලා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති කරන්නත් මෙවැනි ආණ්ඩුවක් පිහිටවන්නට විශාල දායකත්වයක් ලබා දීපු ස්වාමීන් වහන්සේ නමක් කියන එක මේ අවස්ථාවේදී සඳහන් කරමින් මම ඊට වඩා දීර්ඝ වශයෙන් කතා කරන්න යන්නේ නැහැ. වඩාත් දේශපාලන වශයෙන් අවස්ථාවේ විශාල සංවිධාන ශක්තිය වර්ධනය කිරීම සඳහා දැස්වීම් ගණනාවක්ම සංවිධානය කළ තියෙන එක ප්‍රධාන දැස්වීමක්. ඒ නිසා ඒට සහභාගී වීම සඳහා තමයි අපි ස්වාමීන් වහන්සේගේ ඉල්ලීමක් කළේ මහා බුදුහාමුදුරුවෝ කියලා. ඒ නිසා අද මම ඉතාමත්ම සතුටු වෙනවා. ජගත් කුමාර මන්ත්‍රීතුමා දීර්ඝ කාලයක් අපි ඇසුරු කළා දේශපාලන වශයෙන්. හොඳ තරුණ නායකයෙක්. එතුමා මේ කොට්ටාසේ මගේ මැතිවරණ කොට්ටාසේ තුල අපි වෙනත් පක්ෂයක් නියෝජනය කළා. අපිත් මේ සංවර්ධන කමිටුව වල සභාපතිකම් අවුරුදු ගාන දැරුවා. ඉතින් මම ඉතාමත්ම සතුටු වෙනවා. මේ ප්‍රදේශයේ සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවර හැටියට ඔබතුමාට මේ ප්‍රදේශයේ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ඒකරාශී කරමින් මේ ප්‍රදේශයේ අති විශිෂ්ට සේවාවක් ඉෂ්ට සිද්ධ කරන්නට ඔබතුමාට ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමින් අපේ ගරුතර ස්වාමීන් වහන්සේට දීර්ඝායු ප්‍රාර්ථනා කරමින් මගේ වචන ප්‍රාර්ථනා කරනවා. අපි ඒ වගේ ඔබතුමාට කරුණාවෙන් සිහිපත් කරනවා මේ පාසල් මහගේ බුදු ළමුන් එදා ඉඳලා අද වෙනකම්ම අතීතයේ උදාහස වෙනුවෙන් තිබි පරදෝක බලන පිළිතුරක් දෙන්නේ අපේ රණවිරුවන් එවන් ගමන් මඟක යෙදුණු අපේ තවත් රණවිරුවන්යි මේ සභාවට මේ වෙලාවේ කතා කරන්නේ රණ අමර ගුණ සමරුපදමේ නිර්මාතෘ රණවිරු සුනිල් පල්ලයාය තුතුමනි උතුමන්ට ආරාධනා කරනවා මේ සභාව ඉක්මනින්ම කටයුතු අවසන් කළ යුතු වෙන නිසා
මා ඊටාම පින්සිතින් යුතු ආරාධනා කර සිටිනවා පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රාදේශික සංවර්ධන කමිටු සභාපති ජගත් කුමාර මැතිතුමනි සභාව කෙටියෙන් නවතන්න ඔබතුමාට පිටව යන්නට අවශ්‍ය නිසා ත්‍යාග ප්‍රදානයකුත් ඒ සමගම කරලා ඒ සියලු කටයුතු කරන්න ඔබතුමා අපට සම්පතක් ඊටාම ඉක්මනින් ඒ කටයුතු කරමු ඔබතුමාට මේ ආරාධනාව ප්‍රසාදවත් අත්පොලසන්නාදයක් මැදින් අතිපූජනීය වන්දනීය අපේ වරායයි සංඝ නායක මායින් පාරණාට පූජනීය මහා සංඝ රත්නයේ අවසරයි මේ අවස්ථාවට සම්බන්ධ සිටින බස්නාහිර පළාත් සභාවේ හිටපු අපරාධ්‍ය ප්‍රධාන අමාත්‍ය පීතවත් සුරදේවප්‍රිය මහත්මයාන් එම මැතිණිය එවැගේ මේ අවස්ථාවට සම්බන්ධ සිටින කඩුවෙල මහනගර සභාවේ දේශීය නාගරික මන්ත්‍රී මගේ පෞද්ගලික ලේකම් දීපල් එක්කතුමා ඒ වගේම කරන ආසනේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකතුමන් ඒ වගේම මේ අවස්ථාවට සම්බන්ධව සිටින සියලුම ආරාධිත නම් ගොඩක් කිව්වා මේ සියලුම දෙනාගෙන් තම ගෞරවයෙන් අවසර ඉල්ලන ගමන් මේ අවස්ථාවට සම්බන්ධව සිටින දෙමව්පියනි දරුවනි විශේෂයෙන්ම සතුටු වෙනවා අද දවසේ අපේ ආමඳුරෝ වාර්ෂිකව සිදු කරන මේ පුණ්‍ය කර්මයට දායක වෙන්න අපිට සහ සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබීම සම්බන්ධයි. මේ දුවල පුතාලා හැමෝම අද ඊටම සතුටටපත් වෙන දවසක් වේවි. දෙමව්පියෝ සතුටටපත් වෙන දවසක් වේවි. එකක් Tamanට පාසල් යන්න අවස්ථාවක් මේ දවස්වල තිබුණේ නැහැ. දැන් අද පාසල් ගියා වගේ අපලා හඳුනා පාසල් ඇඳුමම එයාට ලොකු සතුටක්. ඒ වගේම තව දින කිහිපයකින් අපි බලාපොරොත්තු වෙනවා මේ පාසල් කටයුතු ආරම්භ කරන්න. කොවිඩ් ව්‍යසනය නිසා බස්නාහිර පළාත් සභා බලපදේශය තුල පාසල් අධ්‍යාපන කටයුතු නතර වෙලා තිබුණා. රජයේ විදියට ඒ සම්බන්ධව යම් තීන්දුව ගත්තත් සෞඛ්‍ය අංශ උපදෙස් පරිදි යම් ප්‍රමාදයක් කරන්න සිදු. නමුත් ලබන 15 වෙනිදා ක්‍රමානුකූලව පාසල් කීපයක් ශ්‍රේණි කීපයක් ආරම්භ කරලා ඉදිරි ශ්‍රේණි ටිකත් ඉදිරි කාලේ ආරම්භ කරනවා. ඒ නිසා මේ දුවල පුතාලා හැමෝටම තව දින කීපයකින් පාසල් යන්න ලැබෙනවා. ඒ පාසල් යනකොට මේ දුවල පුතාලාට තියෙන ලොකුම ප්‍රශ්නය දෙමව්පියන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි අවුරුද්දකට සැරයක් ලොකු බඩු මල්ලක් ඕන පාසල් අධ්‍යාපන කටයුතු සඳහා දරුවන්ගේ අවශ්‍යතාවය. ඉතින් අපේ හාමුදුරුවෝ ඊටාම හොඳින් දෙමව්පියන්ට සතුටු වෙන්න පුළුවන් සැහැල්ලුවක් ඇති වෙන කාර්යයක් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම දුවල පුතාලටත් අලුත් පාසල් බෑගයක් සහ ඒ උපකරණ ලබා දීම තුළ ඔබට ලොකු සහයක් ඒ හරහා ලැබෙනවා. අපි කවුරුත් බලාපොරොත්තු වෙන්නේ මේ ඉන්න හැමෝම අපේ රටේ අනාගතයේ ශක්තිමත්. රටේ අනාගතය කියන්නේ දරුවෝ. ඒ නිසා මේ ඉන්න දුවල පුතාලා තමයි අනාගතයේ අපේ රටේ ජනාධිපතිවරු, අගමැතිවරු, මැති ඇමතිවරු සහ දොස්තරලා, ඉංජිනේරු, විද්‍යාඥයෝ විවිධ අංශ වලට සම්බන්ධ වෙනවා. ඒ සම්බන්ධ වෙනකොට ඔබේ නැනවත්කම වගේම ගුණවත්කම දෙකම හරියට තියාගන්න. අපි ජාතියක් විදියට රටක් විදියට ඉදිරියට යන්න අපේ රටේ ඕනෑ තරම් බුද්ධිමතුන් ඉන්නවා, විද්වතුන් ඉන්නවා. හැබැයි අපි සමාජයේ තවමත් තම අවාසනාවන්ත සිද්ධි දකින්නවා, බලනවා, අහන්න ලැබෙනවා. ඒ උගතුන් බුද්ධිමතුන් අතරත් එවැනි වැරදි සිද්ධ වෙන අවස්ථා. ඒ නිසා අපේ සමාජයේ අපි අපේ හාමුදුරනේ බලාපොරොත්තු වෙන්නේ උගත් බුද්ධිමතුන් වගේම මනුස්සකම් වලින් පිරිච්ච ගුණවත්කම් තියෙන අවස්ථාවක් ඇති වෙනවා. මේ දූපුතුන් හරහා තමයි මේ සමාජය හදාන්න පුළුවන්. ඔබ වහන්සේගෙන් මම ගුණවත්කම් කීපයක් මෙතනදී දැක්කා. ඔබ වහන්සේ කිව්වා මහත්මයා අනතුරු තිබ්බත් නැතත් මට කරපු උදව් අනුව මම මේ සැලකිලි දක්වනවා. ඔබතුමා ගැන, ගාමිණිය ගැන, මේ හැමෝම ගැන. ඉතින් ඒ ගුණවත්කම තියෙනවා. සමහර වෙලාවට තනතුර තිබුණ කාලට තොරන් ගහලා ගෙන්නනවා. තනතුර නැතුණාම අතහැරලා දානවා, බලන්නේවත්. ඉතින් වහන්සේ ඒ මනුස්සකම, ගුණවත්කම, ආදර්ශයෙන් පෙන්වීම පිළිබඳව මම මගේ নমස්කාර පූර්වක ස්තුතියක් දෙනවා.
ඒ වගේම මේ දුවල පුතාලගෙන් අපි ඉල්ලන්නේ ඔබේ අම්මා තාත්තට තියෙන වස්තුව තමයි ඔබ බුදුහාමුදුරුවෝ කියලා තියෙන පුත්තාවත්තු මනුස්සානං කියලා මිනිස්සුන්ට තියෙන වස්තුව දරුවෝ. ඒ නිසා මේ දරුවෝ ටික වඩා හොඳ තැනකට ගන්න අම්මලා තාත්තලා උත්සාහ කරන වෙලාව. නමුත් දරුවන්ට සියල්ල දෙන්න අම්මලා තාත්තලා මේ ආර්ථික ක්‍රමය තුල අමාරු. ඒ නිසා තමයි අපේ හාමුදුරුවෝ මේ ආකාරයෙන් උදව් උපකාර කරන්නේ. ඉතින් මේ උදව් උපකාර ලබාගෙන ඔබ අම්මා තාත්තට ආදරේ නම් ඔබ හොඳින්ම කළ යුත්තේ හොඳින් ඉගෙන ගන්න. ගුණධර්ම අනුව අවසානයේ අම්මා තාත්තා රැකබලා ගන්න හොඳ යහපත් පුරවැසියෙක් වෙන එක තමයි දුවේ පුතේ ඔබෙන් අපේ හාමුදුරුවෝ ඇතුළු අපි හැමෝම බලාපොරොත්තු. ඒ වගේම මේ ඉන්න අම්මලා තාත්තලාට මතක් කරනවා නම් කාරණාවක් විශේෂයෙන් අපි මේ දරුවෝ ටික හරියට හැදුවොත් තමයි සමාජය හදාගන්න පුළුවන්. පස්සේ දේශපාලඥයන්ට බැනලා, තව විවිධායකට බැනලා මේ සමාජය හදන්න බෑ. අපිට අපේ දරුවෝ හරියට හදාගන්න. මෙවැනි දරුවෝ තමයි රටේ අනාගතය වෙන්නේ. ඔවුන් හරියට සමාජගත වෙනවා නම්, නිවැරදි අවබෝධයෙන් ඉන්නවා නම්, අවුරුදු 10ක් 15ක් යනකොට මේ රටේ අඩුපාඩුකම් වැරදි බොහෝ දුරට අඩු වෙයි. විශේෂයෙන් මේ වෙලාවේ ඒ කාරණාව මතක් කරමින් රජයේ විද්‍යාල අදහසක් ප්‍රකාශ කළොත් අපි හාමුදුරුවෝ විශේෂයෙන්ම කෙටියෙන් නමුත් පානතුමා අපි කාටත් හිතනවා මේ දවස්වල ආණ්ඩුව නිකන් මිනිසුන්ට එපා වෙලා තියෙන කියලා අපි හාමුදුරුවෝ. ආණ්ඩුව හදපු කෙනෙක් විදිහට ඔබ වහන්සේලාත් ඒ නිසා සමහර විට අපි හාමුදුරුවෝ විවේචනය කරනවා. මම පෙරේදා ජනාධිපතිතුමා ඉස්සරහා කතාවක් කරනකොට මතක් කළා ආණ්ඩුව එපාම වෙන තැනට මිනිස්සු අතර තියෙනවා. හැබැයි මටත් තියෙන ප්‍රශ්නේ ආණ්ඩුව එපා වෙන්න මොනවද ආණ්ඩුව කරලා තියෙන වැරදි? හැබැයි අපි හොයලා බැලුවම එහෙම බරපතල වැරද්දක් වෙලත් නැහැ. පසුගිය ආණ්ඩුව අවුරුදු 5ක් කරන කාලය ඇතුලේ මහ විශාල බරපතල වැරදි වුණා. ඒ අතර මාස 6ක් යනකොට මහ දවල් මහ බැංකු බංකොල්ල කෑවා. අවුරුද්දක් දෙකක් යනකොට මේ රටේ ජාතික ආරක්ෂාව තුට්ටුවට දාලා අපේ හාමුදුරුවෝ 69ක් සිරගත කරලා ඒ හරහා මේ රටේ ආරක්ෂාව නැතිවීම තුළ ජාතිය මුරදේවතාන් වහන්සේලා සිරගත යවීම තුළ රටේ විශාල ව්‍යසනයක් ඇවිල්ලා නැවත බෝම්බ පිපිරෙන තැනට සහරල්ලගේ ප්‍රහාරයක් වෙන තැනට ආවා. ඒ වගේම රටේ ජාතික සම්පත් වැඩි පිළිවෙල නෙමෙයි කුණු කොල්ලට විකුණලා සතුටු වෙච්ච ආණ්ඩුවක් පහුගිය කාලේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා 7.3ක ආර්ථික වර්ධන වේගයක් එක්ක දුන්න රට 2.3 දක්වා අඩු කරලා තමයි පහුගිය ආණ්ඩුව අපට බාර දෙන්නේ. ඉතින් එවැනි තත්ත්වයක් අද අපේ ආණ්ඩුවේ සිද්ධ වෙලා නැහැ. පහුගිය ආණ්ඩුව MNC ගිවිසුම කියලා ඇමරිකාවත් එක්ක ගිවිසුමක් ගහලා රටේ විශාල ප්‍රමාණයක් බාර දෙන්න තිබුණ අවස්ථාවේ ඒ රට එවැනි ගිවිසුමකින් එන හානිය දැකලා අපේ ජනාධිපතිතුමා අගමැතිතුමා බිලියන 98ක මුදලක් රටට එන්න තිබෙදී ඒ ගිවිසුම අතහැරියා. ඒ වගේම නැගෙනහිර වරාය පර්යන්තය ඉන්දියාවත් එක්ක ගිවිසුම් ගහලා තිබුණ පහුගිය ආණ්ඩුව ඒ ගිවිසුම අවෝසි කරලා ඒක වරායටම සංවර්ධනය කිරීමේ කටයුත්ත බාර දුන්නා. එවැනි රාශියක් වැඩ ආරම්භ කරලා තියෙනවා. තරුණ දරුවෝ ලක්ෂයකට රැකියාව ලබා දී පහුගිය කාලේ කවදාවත් අඩු ආදායම් තියෙන දරුවන්ට රැකියාව ලැබුණේ නැහැ. අඩු සුසුකම් තිබුණාට ලැබුණේ. නමුත් අඩු ආදායම් අඩු සුසුකම් ආයත මගේ මැදිහත් වීමෙන් විශේෂ සමුද්‍ර ව්‍යාපාරය සම්බන්ධ කරලා අපිට පුළුවන් වුණා රැකියාව ලක්ෂයක් ලබා දෙන්න. ඒකෙන් 35000ක් අපි ලබා දීලා තියෙනවා. ඉදිරි මාස කිහිපයක් ඇතුළත ලබා දෙන්න. ඒ වගේම අපිට පුළුවන්කම ලැබුණා උපාධිධාරී 60000කට රැකියාව ලබා දෙන්න. කිලෝමීටර් ලක්ෂයක් මාර්ග සංවර්ධනය කරා. අධිවේගී මාර්ගය තුළ විශාල සංවර්ධනයක් කරා. ඒ වගේම අපේ හාමුදුරුවෝ මම පාදුක්ක සම්බන්ධීකරණ සභාපතිවරයා විදිහට මේ වෙනුවට මේ පාදුක්ක කොට්ටාසේ විශාල වැඩ කොටසක් ආරම්භ කරා. ඊයේ මිලියන ගාණක් වටින පාලමත් සංවර්ධනය කරන්න ආරම්භ කරා. මාර්ග සංවර්ධනය කරන්න ආරම්භ කරා. නිවාස අමාත්‍යාංශයෙන් නිවාස මහගාණික ගමකට හදනවා. සමෘද්ධි අමාත්‍යාංශයෙන් හදනවා. ඒ වගේම ලක්ෂ 2ක් සමෘද්ධි අමාත්‍යාංශයෙන් සවිවල ගන්නන්න ආර්ථික ශක්තිය හදන වෙනම වැඩ පිළිවෙලක් තියෙනවා. නිවාසගත ස්වයං රැකියා ආධාර මට්ටමින් වෙළඳ සලක්ෂා නිවසක් සකස් කරන 25000කට ලබා දෙනවා. මම මේ කෙටියෙන් කිව්වේ විශාල වැඩ කොටසක් කියලා. එහෙමනම් අපේ ආණ්ඩුවට මේ වෙලාවේ මහා බරපතල විරෝධතාවක් තියෙනයි කියන ප්‍රශ්නේ තියෙනවා. අපි පහුගිය කාලෙත් එක ගත්තාම විශාල වැඩ කොටසක් තියෙනවා. අපි ඔබ වහන්සේ අපි දැක්කා පුරාන් වෙච්ච කුඹුරු විශාල ප්‍රමාණයක් වපුරන්න ආයි පටන් ගත්තා. මේ ආණ්ඩුව ආවට පස්සේ පුරාන් කුඹුරු වස්වන්දන්න පටන් ගන්න තියෙනවා. ඔබ වහන්සේලා ඒ ශක්තිය පාවිච්චි කරලා තියෙනවා. ඒකට අපි අපේ ගෞරවය පිරිනමනවා. ඒ වගේම රට පුරාම එවැනි වැඩ සිද්ධ වෙනවා. පාදුක්කේ අපි කරන වැඩ රට පුරාම සිද්ධ වෙනවා. එහෙමනම්
ආදරණීය දෙමව්පියනි හිතවතුනි මේ ආණ්ඩුව තුළ විශාල සංවර්ධනයක් වෙනවා. හැබැයි ඒ සංවර්ධනය සිද්ධ වුණාට එදා ආණ්ඩුව විදිහට හිටපු අය අද විපක්ෂයේ විදිහට ඉන්න අය බොහොම සූක්ෂම විදිහට උත්සාහ කරනවා මේ ආණ්ඩුවේ වැඩ කටයුතු බොරුවෙන් අසත්‍යයෙන් ජනතාව රවට්ටලා විනාශ කරන්න යොමු කරන්නේ. ඒ නිසා පාස්කු ප්‍රහාරය කරනකොට අපි හිටියේ නේ. අපි ඒ පාස්කු ප්‍රහාරයට අවශ්‍ය කමිෂන් දැම්මේ. නමුත් ඒ කමිෂන් දාපු අය ප්‍රහාරය ඉල්ල කරන්න සම්බන්ධ වෙච්ච අය කමිෂන් චෝදනා කියන අපේ ආණ්ඩුවේ කාටවත් නැහැ. කමිෂන් සභාවේ චෝදනා කියන්නේ ආණ්ඩුවේ හිටපු ආණ්ඩුවට මැති ඇමතිවරුන්ට සියලු දෙනාට ඒ රජයට. එහෙමනම් අපේ ආණ්ඩුව ඒ වක්කීම් බාර ගන්න ඕනේ නේ. අපිට තියෙන්නේ දඬුවම් කරන්න. ඒ දඬුවම පක්ෂපාත ભેදයෙන් තොරව, ජාති ආගම් ભેදයෙන් තොරව, පෙරේ ත්‍ස්තවාදය ඇති කරනවා නම්, රට විනාශ කරනවා නම්, සමගිය නැති කරනවා නම් කාටවත් සිද්ධ වෙන්නේ. අසත් සාල්ලට රටේ නීතිය වෙනස් කරලා නීතිය පිළිගන්නේ නැතුව ඉස්සරහට යන්න දෙන්න පුළුවන් කමක් නැහැ. වෙනම ජාතීන්ට වෙන නීති ක්‍රියාත්මක වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ සඳහා අත්කරු ජනාධිපතිතුමා සහ රජය එක නීතියක් රට තුල ක්‍රියාත්මක කරන්න යනවා. හැබැයි ඒ අතරේ විවිධ බොරු චෝදනා තුල අපේ අය නොමග යන්න පුළුවන්. ඒ නිසා අපි අම්මා තාත්තලාට මතක් කරනවා. ඔබ හදපු ආණ්ඩුව, ඔබ පක්ෂරපු ජනාධිපතිතුමා කැමැතිතුමා මේ රට රකින්නවා, ජාතිය රකින්නවා, රටේ සම්පත් රකින්නවා, ඔබේ දූ දරුවන්ට හොඳ අනාගතයක් හදනවා. පාසල් පද්ධතිය යනවා. කොරෝනා ව්‍යසනයේ තුලත් ලෝකේ රටවල් සිය ගණනක් අතරින් කොරෝනා පාලනය කරගත්ත 10 වෙනි රට බවට පත් වෙලා තියෙනවා. ලෝකේ රටවල් 112කට තවමත් එන්නතක් දකින්නවත් ලැබෙන්නේ නැති කාලේ අපි එන්නත් ලක්ෂ 10ක් විතර ගෙනල්ලා අද විශාල වශයෙන් එය ජනතාවට දෙන්න කටයුතු කරනවා. තව මාස කිහිපයක් ඇතුලේ ඒ එන්නත් සම්පූර්ණ වෙවි මුළු රටේම ජනතාවට ලබා දෙන්න. ඒ නිසා අපි ඔබේ දූ දරුවන්ගේ හෙට දවස ගැන හිතනවා, ඒ වෙනුවෙන් කැප වෙනවා. ඔබ දුන්න මනාපයේ ඡන්දය ගැන අවිශ්වාස නොකර මේ ආණ්ඩුවත් එක්ක ජනාධිපතිතුමා අගමැතිතුමා පිළිබඳ ලැබූ විශ්වාසය ඉවසීමෙන් යුතුව කටයුතු කරන්න කියන කාරණාව මතක් කරමින් මේ සම්මානීකරණ කමිටු සභාපතිවරයා විදිහට අත්කරු ජනාධිපතිතුමාගේ සහ ගරු අග්‍රාමාත්‍යතුමාගේ ආශිර්වාදයෙන් අපිව පත් කළා. ඒ පත් කළාට පස්සේ ඔබේ කොට්ටාසිය ඇතුලේ අපේ නායක හමුදුරන්ගේ ඇතුළු සියලු නායක හමුදුරන්ගේ ආශිර්වාදය ලබා ගත්තා. අපි මේ කොට්ටාසිය විශාල වැඩ කොටසක් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. තමුන්වහන්සේලාගේ ගම්බිම් වල සංවර්ධනය වැඩියෙන් ලබා දෙන්න ඕන නිසායි මම බත්තරම් මුල්ලේ කඩුවෙල ඉඳලා මේ ප්‍රදේශයේ ඉල්ලගෙන ආවේ. මේ ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නැති නිසා මේ ප්‍රදේශයේ සංවර්ධනය අරුණලු ඉබිගමනය වෙන නිසා ඒ වඩා ශක්තිමත් ලබා දෙන්නේ. ඒ නිසා ඔබ තමුන්වහන්සේලාට විශේෂයෙන් මතක් කරනවා මේ කාර්යභාරය අපි පරිමිත කරනවා. අද මේ සත්කාරයට අපට ආරාධනා කිරීම පිළිබඳව අපේ වරායයි සම්කනායක හමුදුරන්ට මගේ පුණ්‍යානුමෝදනාව පාදකමල් නැමදව ඉදිරිපත් කරමින් මේ අවස්ථාව සඳහා සහභාගී වුණ අපේ සියලුම දෙනාට අපේ ගෞරව ස්තුති පිරිනමමින් ඔබ සියලු දෙනාට වාසනාවන්ත සුබ අනාගතයක් පතමින් සමුගන්නත් අවශ්‍ය වෙනවා. බොහොමත් ස්තුතියි. ඒ වගේම ඔබතුමාලා ආරාධනා කරනවා ත්‍යාග ප්‍රදානයක් සිදු කරන්න නැති සිටින ලෙස. ඒ වගේම දීපා විද්‍යාලයන්තුමාගේ ඔබතුමාත් වේදිකාවට එන්න. ඒ වගේම අපේ මන්ත්‍රීතුමාගේ මාධ්‍යකාරිය සිදු කරන ඔබට අපි ආරාධනා කරනවා ඔබතුමාගේ වේදිකාවට එන්න. ආර්.එම්. උපුල් දේවත්‍රේ මැතිතුමනි ඔබතුමාත් වේදිකාවට එන්න. ඔබතුමා මාට විශාල දායකත්වයක් දුන්නු. මේ ත්‍යාග කීපයක් අපි දරුවන්ට පරිත්‍යාග කරමු නාමිකව අනතුරු ඒකට සිදු කරමු. දරුවෝ 4 දෙනෙක් මේ දොරවැත්තෙන් දරුවෝ 4 දෙනෙක් එන්න. දොරවැත්තෙන් 4 දෙනෙක් එන්න. අත්කොලසන්නාදයක් ලබා දෙන්න. මේ ආරම්භ දෙන්නේ. අනිත් පැත්තෙන් මේ මාසනාල දෙනාගෙන යන්න. ගන්න.
සම්මාන ආරාධනා කරනවා. චූටි පුතේ චූටි දුවේ මාව ඇහෙනවද? ඇහෙනවද නැද්ද? මට පොඩ්ඩක් කියන්න උදේට කාලා දාවේ නැද්ද කියලා. මට තේරුණා කාලා නැහැ කියලා. නේද? කාලා නැහැ කියලා තේරුණා සද්දේ. රයිට්. බෝඩ් එකක් තියෙනවා මගේ දකුණු අත පැත්තේ පේනවද? ඒ බෝඩ් එකේ මොකක් හරි වැකියක් තියෙනවා පේනවද? කියන්න හයියෙන්. හයියෙන් කියන්න. ඊයා. චික්කිතරක්. මං කිව්වේ වැකිය කියන්න. මොකක්ද ලියලා තියෙන වැකිය? මයි කන්නඩිය ඕනේද මැනික? පේනවා නම් කියන්නකෝ. කොහොමේ ලොකු ළමයි අම්මපා මේ කලාවේ අවුරුද්ද අකුරු ටික අමතක කළාද? එහෙනම් කියමු. ඇහුන්නේ අපි නාකි මේ මහ ඇමතුමා මම අපි නාකි ඔයගොල්ලෝ පොඩි ළමයි. හයි මේ සුරංජිත් මාමා නම් කොල්ලා. නේද මහ ඇමතුමා අපිට ඇහෙන්නේ අයියෙන් කියන්නේ. කෝ දෙන්න පහඳුන එක බෑග් එකක්. උපුල් දේවප්‍රිය මහත්තයා ගියාද? ගියේ ඉතින් අපි බෑග් එක නොතියෙමු. දරුවනේ සිහින අරන් අපි එනවා ඔබේ ලොවට. හයියෙන් කියන්න. ඇහුන්නේ? ඇහුන්නේ? ඔයාගේ ලොකුම හීනේ ඉෂ්ට කරන්නේ ඔයාගේ පාසල. කවුද පැටියෝ? තෙරුවන පුදා සිහි කරමා පිය දෙදෙන ගුරු සිත දිනා ඔප කරගෙන ගුණ නුවණ කරමින සැබෑ පාසල් මෑ නිගේ සිහින සුරාකිමි සදා මගේ රට ජා පිය සසුන දරුවන්ට දරුවන්ගේ හීනය ගැන මතක් කරලා දෙන්න. අපේ පරම පූජනීය වරායායේ සමිත හාමුදුරුවෝ ඇතුළු පූජනීය මහා සංඝරෝණයෙන් දෙපා නමදමට අවසර බස්සාහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍යතුමනි මැතිණියනි අපේ හොරණ සංවිධායකතුමන් ඇතුළු සම්භාවනීය අමුත්තනි දයාබර දෙමව්පියනි ආදරණීය දුමේ පුතේ මාධ්‍ය ආයතනවල පින්වතුනි චූටි දුවේ චූටි පුතේ අද ඔයාට පොත් පාර්සලයක් දෙන්න අපේ වරායාය හාමුදුරු එන්න කියපු නිසා අද අපි ආවා නේද? හැබැයි අපිට නිකන් එන්න කිව්වනම් ආද මොකක්වත් දෙන්නේ නැහැ. හැබැයි අපේ මහ ඇමතුමා එනවා, සුරංජිත් මහත්තයාත් එනවා, ප්‍රීතිකොළතුංග මහත්තයාත් එනවා. එන්න කිව්වනම් අම්මලා ඕගොල්ලන්ව එක්කන් එයිද? ඇත්තම කියන්නේ මොකක්වත් දෙන්නේ නැහැ. නිකන් එන්න කිව්වනම් එක්කන් එයිද? මොන්න පිස්සුද හතරමයි මේ ඉන්නේ. අපිට මොනවාරි දෙනවා කියලා එන්න කිව්වේ ඇයි? චූටි දුවේ චූටි පුතේ ඔයාගේ සිහින දිනවන්න. ඔයාගේ ඇහුන්නේ? ඔයාගේ සිහින දිනවන්න.
මේ වරායායේ සමිත හාමුදුරුවෝ පට්ට දුප්පත් කොල්ලෙක්. ගිහි කාලේ හරීම දුක් විඳපු දුප්පත් ගෙදරක හැදිච්ච අහිංසක අම්මේ තාත්තෙක් හදාපු අහිංසක පුංචි ළමයි. හැබැයි ඒ අම්මටයි තාත්තටයි කොච්චර සල්ලි නැති වුණත්, කොච්චර බලපුලුවන්කාරකම නැති වුණත්, කොච්චර ධනෙ නැති වුණත් මේ පොඩි කොල්ලගේ ගුණවත්කම හැදුවා. මොකද්ද හැදුවේ? මොකද්ද හැදුවේ? මොකද්ද හැදුවේ? අද අපේ අම්මලා තාත්තලා අපේ හදන්නේ නැත්තේ ඒක නේද? ඔව්. හාමුදුරුවෝ කොච්චර ගුණවත්ද මහා ඇමතිතුමනි, ඔබතුමා මෙතන හිටියේ නැහැ. ඔබතුමා හිටියනම් ඔබතුමාට දැනෙයි අර ජගත් කුමාර මන්ත්‍රීතුමා කියපු කතාව. මේ උන්වහන්සේ කිව්වේ මට පට්ටම් තානාන්තර වැඩක් නැහැ. මගේ ලේවලින් ජාත සහෝදරයා ඉසුර දේවප්‍රිය. ඒ කරුණාබර වචන කිව්වේ ඇයි? අර අම්මා තාත්තා දීපු ගුණවත්කම හින්දා. මොකක් හින්දාද පැටියෝ? ගුණවත්කම හින්දා. පුතේ අපි මොන්න තරම් කෙරුවකාරයෙක් වුණත් වැඩක් නැහැ. අපේ ගුණවත්කම නැත්තම්. අපි මොනම තරම් කෙරුවකාරයෙක් වුණත් වැඩක් නැහැ. අපි ගුණවත්කම නැත්තම්. අපි ළඟ තියෙන්න ඕනේ ගුණවත්කම. මොකද්ද තියෙන්න ඕනේ? හොඳ ළමෙක් වෙන්න ඕනේ. ගුණවත්කම කියන්නේ මොකද්ද? ඔයා හොඳ ළමෙක් වෙන්න ඕනේ. මොකද්ද ගුණවත්කම කියන්නේ පැටියෝ? හොඳ ළමා ගති අප ළඟ තිබෙන තුරු හොඳ වචන දෙසාවන පින වනාතුරු හොඳ සුවඳ මල් අතු අග පිපෙන තුරු හොඳ ළමයි අපි වෙමු ලොව තිබෙන තුරු චූටි දුවේ චූටි පුතේ හොඳ ළමයි අපි වෙමු ලොව තිබෙන තුරු අපි මැරෙනකන් හොඳ මිනිස්සු වෙන්න ඕනේ අපි මැරෙනකන් හොඳ මිනිස්සු බොරු කියනවද? හොඳ මිනිස්සු හොරකම් කරනවද? හොඳ මිනිස්සු සත්තු මරනවද? හොඳ මිනිස්සු රාරක්කු බොනවද? හොඳ මිනිස්සු ගමේ අහිංසකයන්ට ගහනවද? එහෙනම් හාමුදුරුවෝ වගේ වරායායේ සමිත හාමුදුරුවෝ වගේ හොඳ කෙනෙක් වෙනවද නැද්ද? වෙනවද නැද්ද? අද ඔයාට දෙන මේ පොතේ ලියන අකුරක් පාසා ඔයා ලියන්නේ මම හොඳ මිනිහෙක් වෙනවා. මොකද ලියන්නේ? මොකද ලියන්නේ? ඔයා තෙරුවන පුදා සිහි කර මාපිය දෙදෙන. අපි ඉස්සෙල්ලම කරන්න ඕනේ තෙරුවන් වඳින එක. බුද්ධ ධම්ම සංඝ අනගාരിക ධර්මපාලතුමා අපිට කිව්ව 4ක් රත්න තියෙනවා. මගේ රට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව. තෙරුවන් සමග මේ රත්න 4 රකිමින් අම්මා තාත්තගේ ගුණ සිහිපත් කර ගන්න ඕනේ. පුතේ මේ ලෝකේ අපිට ඉන්න ලොකුම දෙන්න කවුද? අම්මයි තාත්තයි. අපට ඊට වඩා කෙනෙක් එක එක්කෙනා පස්සේදී හම්බ වෙනවා. හැබැයි ඒගොල්ලෝ අම්මා තාත්තා තරම් අපිට ආදරෙයිද? සෙනෙහස වැඩිලා සිතද කොළඳ වේ දොම ආදරේ කියා සිතේ මායාවක් වී එහි තනි උදා අම්මා පමණයි ළඟ ඉන්නේ
අම්මා පමණයි ළඟ ඉන්නේ. දුකේදී සැපේදී ළඟ හිටියේ කවුද? දුකේදී සැපේදී ළඟ හිටියේ කවුද? අම්මයි තාත්තයි. ඒ දෙන්න කවදාවත් අමතක කරන්න එපා. ඒ දෙන්න කවදාවත් අමතක කරන්න එපා. අමතක කරන්නේ නේද? ගුරු සිත දිනා උපකරගෙන ගුණ නුවණ. ඊළඟට ඔයාගේ ජීවිතයේ හදන කෙනා තමයි ඔයාගේ පාසලේ ගුරුවරයා, උපකාරක පන්තියේ ගුරුවරයා, දහම් පාසලේ ගුරුවරයා, හෝ ගුරුතුමා ගුරුතුමිය මොන්ටිසෝරි ටීචර් කෙ ඉඳලා. පුතේ මම ගුරුවරු වඳිනකොට වඳින්නේ මොන්ටිසෝරියේ ඉඳලා විශ්වවිද්‍යාලයේ දක්වා මට උගන්වපු සියලු ගිහි පැවිදි ගුරුවරු මතක් කරගෙන. ඒ නිසා ගුරුවරුන්ට හොඳට සලකන්න ඕනේ. ගුරුවරුන්ට අකීකරු වෙන්න එපා. වෙන්නේ නේද? කරමින සැබෑ පාසල් මෑණිගේ හීන. අපේ පාසලට තියෙනවා හීනයක්. ඒ හීනය තමයි ඔයා රත්තරන් දුවේ පුතෙක් කළා රටට දෙන එක. මොකද පාසලේ හීනය? ඔයා රත්තරන් දුවේ පුතෙක් කළා රටට දෙන එක. ඒ හීනේ ඉෂ්ට කරනවද නැද්ද? වහන් දෙපා යකෝ මුණ්ඩකෝ සක් අරගෙන. ඔයාව හොඳ මිනිහෙක් කළා පාසලෙන් දොට්ට දාන හීනේ ඉෂ්ට කරනවද නැද්ද? ඉෂ්ට කරනවා. ඒ කියන්නේ ඔයා මගේ රටට, මගේ ජාතියට, මගේ ආගමට, මගේ භාෂාවට ආදරණය කරන කෙනෙක් වෙනව නේද? වෙනව නේද? සුරකිමි සදා මගේ රට ජාතිය සසුන. හොඳට ඉගෙනගෙන අම්මා තාත්තා ආරක්ෂා කරගෙන ගුරුවරුන්ට කීකරු වෙලා මගේ රට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව රකින්නවා නේද? ඒ සඳහා අද වරායයි සමිත හාමුදුරුවෝ දෙන මේ පොත් ටික කවදාවත් වරායයි හාමුදුරුවෝ අමතක කරන්නේ නැහැ නේද? පැටියෝ අපට කෙනෙක් මොනවා හරි කළොත් අපි ඒකට සලකන්න ඕනේ. දැන් මහ ඇමතිතුමා උදව් කළා, තිලකසිරි ඇමතිතුමා උදව් කළා, තව කට්ටිය උදව් කළා කියලා මෙතන නැති අයගේ නම් කිය හාමුදුරුවෝ කිව්වේ ඒ ගුණවත්කම කෙලෙහි ගුණය. මොකද පැටියෝ? කෙලෙහි ගුණය. අපි ඒක රකින්නව නේද? අපි ඒක රකින්නව නේද? අපි ඒක රකින්නව නේද? පැටියෝ පුංචි පුතේ කොල්ලනේ අපට විහාර මහාදේවීවරු, වීර මද්දුම බණ්ඩාරවරු මේ රටට ඕන වෙලා තියෙනවද නැද්ද? තියෙනවා. තියෙනව නේද? චූඩි පුතේ මං අහන්නේ චූඩි පුතාලගෙන් ඔයා මේ රට රකින වීර මද්දුම බණ්ඩාර කෙනෙක් වෙනවද නැද්ද? පිරිමි පුතාලා චූඩි කොල්ලනේ මම වීර මද්දුම බණ්ඩාර කෙනෙක් වෙනවා කියන අය අත උස්සන්න. මම වීර මද්දුම බණ්ඩාර කෙනෙක් වෙනවා කියන අය අත උස්සන්න. රයිට්. චූඩි දුවේ අත පාත් දාන්න චූඩි පුතාලා. චූඩි දුවේ මේ රට රැකපු වීර විහාර මහාදේවීවරු අපිට 1000ක් ඕන වෙලා තියෙනවා. ඒ 1000 පුරවන්න ඔයා වීර විහාර මහාදේවි කෙනෙක් වෙනව නේද? අත උස්සන්න චූඩි දුවලා. රයිට්. එහෙනම් දුවේ පුතේ ඔයා ඒ මගේ යන බෝධිසත්ව ගතිගුණ තියෙන රත්තරන් දුවේ පුතෙක් වෙන්න ඕනේ. හාද? එහෙනම් ඔයාගේ ඒ හීන ලෝකෙට අද මේ දෙන පොත් පාර්සලය කෝටියක් වටිනවා. කොච්චර වටිනවද? ඒ කෝටියක් වටින මේ තෑග්ග පරිස්සම් කරගෙන මගේ රට, මගේ ජාතිය, මගේ ආගම, මගේ භාෂාව රකින්න පුබුදුවන බෝසත් දුවේ පුතෙක් වෙන්න ඔබට ශක්තිය, ධෛර්ය, භාග්‍ය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ හාමුදුරුවෝ මහා සිංහේ පැටියෝ අපේ හාමුදුරුවෝ මහා සිංහේ. ඒ සිංහයාණන් වහන්සේ ගැන මම නැවත කියන්න ඕනේ. උන්වහන්සේ වගේ සත්පුරුෂ භික්ෂුවක් මේ පැත්තට හම්බුණා. අපේ නිවේදන හාමුදුරුවෝ ලස්සන කතාවක් කිව්වා.
මේ භික්ෂුත්වයෙන් පොඩ්ඩක් වෙනස් මගකට ගිය හාමුදුරු කෙනෙක් අපේ වරායාය හාමුදුරු කෙනෙක්. වරායා දරුවනේ මං වරායාය හරගෙන වැඩිපුර කියන්නේ මහමැත්තමනේ රංජන පුතේ එකම එකක් කියන්නම්. මාත් ඔයාලට පුතේ කියන්න කමන්නේ නැහැ. මමත් හාමුදුරුවෝ වයසට ගොඩක් වැඩිම. පැටියෝ හුඹහත් කියනවා. හුඹහේ ඉන්න ඕනේ මොකාද? ඇහුන්නේ ඇහුන්නේ හුඹහේ ගැරඩිය කිරියොත් මොකද වෙන්නේ? ආයි සමගුල්ලු නේද? හුඹහේ ගැරඩිය කිරියොත් එක එක්කත් හුඹහට බය නැහැ. හුඹහයි අත දානවා. හුඹහේ උඩ වාඩි වෙනවා. හුඹහ වටේ දුවනවා. හැබැයි හුඹහේ ණයෙක් ඉන්නවනම් බුදු අම්මා කිලෝමීටරයක් ඈතින් අපි ඉන්නේ. ඇයි? ණයා very good ණයා පන්සලකත් ඉන්න ඕනේ. හාමුදුරුවෝ මට සමා වෙන්න ලේකම් හාමුදුරුවනේ. පන්සලකත් ඉන්න ඕනේ. ගැරන්ටි හාමුදුරු කෙනෙක් නෙමෙයි මහමැත්තමනේ. නයි වෙන්නේ තියෙන හාමුදුරු කෙනෙක්. නැත්තම් සිංහල බෞද්ධයෝ හදන්න බෑ. අපට කරපු ලොකම හේනේ තමයි මහමැත්තමාගේ නෝන මතක තියාගන්න. අපට තිබිච්ච කනත් අපෙන් ගත්තු එක. කනත් තිබුණේ අපිට. පන්සලේ හාමුදුරන්ගේ අවසරෙන් තමයි කනත් මිනිස්සු වැළලුවේ. අපේ කනත් අරගෙන සුද්ධෝ උන්ගේ ආගමට කනත් අයිති කරගෙන අද අපිට බෞද්ධයෝ හදන්න බැරි වෙලා තියෙන ඒ නිසා හාමුදුරුවෝ එපයි කිව්වොත් තව පන්සලකට යනවා අරහාඳෝ ලෑසි ඒ දායකයා ගන්න. දහම් පාසලේ ළමයාට දඬුවමක් කරාම ඌ අරගෙන එහා දහම් පාසලට යනවා. ඇයි උඹ අස්සෙලා ආවේ කියලා අහන්නේ උන්ට අස්වීම සාධකයක් නැහැ. ඔබතුමා ඊළඟ පාර මහමැති වුණාම දහම් පාසලට අස්වීම සාධක අනිවාර්ය කරන්න ඕනේ. ඔබතුමා මේ රටේ ඊළඟ මහමැති වෙන්න ඕනේ. එකම සුදුස්ස ඔබතුමා. අපේ දේශපාලනය ගැන අපි කතා කරලා වැඩක් නැහැ. මොකද මේ තරම් වැඩ කරපු මහමැති කෙනෙක් ගෙදර ඉඳෙද්දී අර නිකන් සුසිල්ලා පාර්ලිමේන්තුවේ ඉන්නේ ඇයි කියලා අපට හරි විහිළුවක්. සුසිල්ලා නෙමෙයි එතන ඉන්න ඕනේ ඔබතුමා. ඒ තරම් ඔබතුමා වැඩ කළා. ඔබතුමා ඊළඟ පාර ආවම මහමැතිතුමනි මම උදව් කරන්නම් අපි උදව් කරන්නම්. හදන්න දහම් පාසලට මම මේක හැම මහමැතිතුරුන්ගෙම ඉල්ලලා තියෙනවා. අස්වීමේ සාධකයක් දහම් පාසලට නැත්තම් මේ බුද්ධ ආගම හදන්න බෑ. නැත්තම් මේ බෞද්ධයෝ හදන්න බෑ. ඒ නිසා මම මේක ඔබතුමාට මීට කලින් පිටිපන දේවාදාර විහාරස්ථානයේදී මතන ඒ පන්සලේදී මම ඔබතුමාගෙන් මේ ඉල්ලීම කළා. ඒ නිසා මම නැවත වතාවක් අපේ හාමුදුරුවන්ට ඒ සිංහ සෙයියාව ලැබීම ගැන අර අහිංසක අම්මා අහිංසක තාත්තා දීපු හයියෙන් අද හාමුදුරුවන් ගමන හාමුදුරනේ පසුබට වෙන්න එපා. මොහොම තමා වැඩ කරන කෙනාට ගල් ගන්නවා හාමුදුරුවා මම බය නෑ මං හරි ජොලියෙන් යන්නේ හිරගෙදර කියලා. මට මතක් වුණේ රංජන රාමනායි. නේද? අපි වැරදි කරලා නැත්තම් සතුටෙන් හිරගෙදරට යන්. ඒක කිසි ගැටලුවක් නෑ. අපේ හාමුදුරන්ට ඒ සදා යෝධ බල යෝධ ශක්තිය තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදය දේවාශිර්වාදය ලැබේවා කියලා අපි ඔක්කොම සාදු උදව් උපකාර කළ හැම දිනාටම පෙරුවන් සරණයි. බොහොම ස්තුතියි. මගේ කතාව දිග වැඩි වුණා නම් සමාව වෙන්න. මම අද මෙතන මේ අපේ විශේෂ කාර්යයක් තියෙනවා. මට හරි ආසයි මේ හිටියානම් ජගත් කුමාර මහත්මයා මොකද එතුමා මනුස්සකම ගැන කිව්වා. අපි මේ ධර්මශාලාව ඉදගෙන මනුස්සකම ගැන TNL නාලිකාවේ රූපවාහිනී වැඩසටහනක් කළා. එදා අපි කතා කරේ හාමුදුරුවෝයි මමයි අපේ තලංගල්ලේ සුදම්ම හාමුදුරුවෝයි මනුස්සකම ගැන. මං එදා රූපවාහිනී වැඩසටහන පොඩි පොතක් බවට පත් කළා. අපි තුන්දෙනාගේ ප්‍රකාශනයක් හැටියට මනුස්සකම කියලා පොඩි පොතක්. මං අපේ හාමුදුරුවන්ටත් මහමැතිතුමාටත් අපේ සුරංජන් මැතිතුමාටත් ඒ පොත දැන් පිළිගන්නන්නත් අවස්ථාවක් ඉල්ලනවා අපේ හාමුදුරුවන්ගෙන්. ඉල්ලමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි. බොහොම
එයා කිව්වා එයා දැන් අවුරුදු 42ක් උපත් දිනේට